ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pio TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අද 2020 ජූනි 15 සඳුදා සිරස්තල රාජ්‍ය බැංකු කාර්යක්ෂම කිරීමට ජනපතිගෙන් දැඩි පිළිවෙතක්. ඔක්කොම හක් කළා දාන්න මට ඕන මේකේ වැඩේ වෙන්න. වැලිසර නාවික කඳවුර කොවිඩ් වලින් තොර කලාපයක් වෙයි. වැලිසර නාවික හමුදා කඳවුර COVID-19 රෝගීන් තොර කලාපයක් බවට මෙරට පූර්ණ සුවය ලැබූ ප්‍රතිශතය 70% ඉක්මවයි. ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 80 පනි. ආසාදිතයන්ට රෝහල් පහසුකම් නොමැතිවීමෙන් ඉන්දියාව දැඩි අර්බුදයක. රාජිතට පාටලීට අර්ජුනට සහ අනුරට දේශපාලන පලිගැනීම් විමර්ශන ජනපති කොමිසමෙන් නොතීසි. කාමංකටදී මාරාන්තික රියානතුරා. ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකුගේ දියණිය මරුට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Sankar Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමගින්. මහජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු සේවය පෞද්ගලික ගැටලු මත මගහරින නිලධාරීන් රාජ්‍ය බැංකුවල සිටි නම් ඔවුන් ඉවත් කර නව පිරිසක් බඳවාගෙන හෝ කටයුතු කාර්යක්ෂමව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. ලංකා බැංකුවේ ක්‍රියාකාරීත්වය සමාලෝචනය කිරීම සඳහා වන සාකච්ඡාවක් අද දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. හැම මීටින් එකක් තිබ්බම ප්ලාන්ටේෂන් සෙක්ටර් එක ගෙනාවත් බස් කට්ටිය ගෙනාවත් හැමෝම කියන්නේ කිසිම සහයෝගයක් නැහැ බැංකු වලින් කියලා. බැංක් ඔෆ් සිලෝන් එක තමයි මූලිකවම අපි කියලා තියෙන පොලිසිස් අපිටත් ඉස්සෙල්ලා ක්‍රියාත්මක කරන්න ඕන බැංකුව. දැන් මතක තියාගන්න ඕන මම දන්නවනේ මේ බැංකුවල මම කාටවත් කියන්නේ මගේ කැචර්ලට ලෝන්ස් දෙන්න. මගේ ඥාතීන්ට ලෝන්ස් දෙන්න. දේශපාලඥයන්ට ලෝන්ස් දෙන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ මහජනතාවට මේක දෙන්න. මහජනතාවගේ අවශ්‍යතාවයක් තියෙනවනේ. මෙන්න මේක කරලා දෙන්න කියලා. මට තේරෙන්නේ නැහැ ඇයි මේක කරන්න බැරි කියලා. දැන් අපි අර 4% පොලියට දෙන්න තියෙන කියන එකටත් ඒක හම්බ වෙන්නේ අවශ්‍යතාවයේ හැටියට තීරුම් අරගෙන මේක කරන්න ඕන. මේකේ පුද්ගලික ප්‍රශ්න ජෙනරල් මැනේජර් අපොයින්ට් කරපු එකට විරුද්ධව ඉන්න AGM ලගේ ඒවා මට වැඩක් නැහැ. ඒවා තියෙනවා නම් ඔක්කොම හක් කළා දාන්න. ඔක්කොම හක් කළා පිටින් ගෙනල්ලා දැම්මත් මට ප්‍රශ්නයක් නැහැ. මට ඕන මේකේ වැඩේ වෙන්න. මම මේ කරන්නේ රට වෙනුවෙන් මහජනතාව වෙනුවෙන් මගේ ඥාතීන්ට සල්ලි දෙන්න කියලා නෙවෙයි මම කියලා තියෙනවද ඔයාට කවදාවත් මම කියන්නේ පොදුවේ තීරණයක් අරගෙන තියෙනවා ඒ හැට උදව් කරන්න වැටිච්ච ඉකොනොමික අපි මේ පරණ විදියටම ගෙනින්න බෑ ඉදිරියට ගෙනියන්න පුළුවන් තරම් ක්‍රමවේද හොයන්න වෙනවා ඒක හෙමින් කළත් බෑ ඔයගොල්ලෝ දන්නෝනේ ඔයගොල්ලෝ ඉතින් බැංකර්ස්ලා මට කියන්න ඕනේ නෑ මේ අද තියෙන සිටුේෂන් එක ලෝකේ කවදාකවත් ඇවිල්ලා නෑ ඉතින් මේ සිටුේෂන් එකෙන් එළියට එන්න අපි හැමදෙනාම මේ out of the box system අලුත් ක්‍රම හොයන්න වෙනවා. ඉතින් ඒකට කිසි උත්සාහයක් නැත්තම් බැංකුව වලින් දෙන්නේ මේක ඉස්සරහට ගෙනියන්න බෑ. මේවා මේ හිර කරගෙන එහෙම බෑ මේක බලන්න වෙනවා කොහොමද අපි මේක ඉස්සරහට ගෙනන්නේ. සෙන්ට්‍රල් බැංක් එකත් එහෙම හිතන්න ඕන අපේ normal බැංකුත් එහෙම හිතන්න ඕන. ඉතින් එහෙම හිතන්නේ නැතුව මේ ඉකොනොමි එකෙන් ගොඩ ගන්න බෑ. ඉතින් මේ සිටුේෂන් එකෙන් ඉස්සරහට යන්න නම් ඔගොල්ලෝ ඒ ගැන හිතන්න ඕනේ. හිතලා ඒකට කරන්න ඕනේ මේ විදියට.
වැලිසර නාවික හමුදා කඳවුර COVID-19 වසංගතයෙන් තොර කලාපයක් බවට වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය අද ප්‍රකාශ කළා. මේ වන විට නාවික හමුදා නියදීන් 80% පූර්ණ සුවය ලබා සිටීම විශේෂත්වයක්. සමස්ත ආසාදිතයන්ගෙන් පූර්ණ සුවය ලබා ඇති ප්‍රමාණයද අද 70% ඉක්මවා ගියා. The big story. ඊයේ මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතින් ගණන 5ක්. ඔවුන් 5 දෙනාම නාවික හමුදා සමාජිකයින් වන අතර කල්පිටිය විරත්තපලේ හා ඔළුවිල් යන නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අයයි. මේ අනුව කොවිඩ් ආසාදිත වූ මෙරට සමස්ත නාවික හමුදා සමාජිකින් සංඛ්‍යාව 890ක්. ඒ අතරින් තවත් 33 දෙනෙකු සුවය ලැබීමත් සමග නාවික සමාජිකයින් 712 දෙනෙකු අද වන විට පූර්ණ සුවය ලබා සිටිනවා. එය ප්‍රතිශතයක් වශයෙන් 80ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ නාවික හමුදා සමාජිකයින් 178 දෙනෙකු පමණක් වන අතර එය 20%ක ප්‍රතිශතයක්. වැලිසර නාවික හමුදා කඳවුර COVID-19 රෝගයෙන් තොර කලාපයක් බවට වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඒ වගේම රංගල නාවික හමුදා කඳවුරෙත් රෝගීන් වාර්තා නොවන කලාපයක් හැටියට මේ වන විට හඳුනාගෙන තියෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා නිර්දේශ නිකුත් කරලා තියෙනවා. එම කඳවුරුවල තත්වය ඒ වගේම පරීක්ෂා කිරීමට ඒ වගේම එහි නිසි වැඩ කටයුතු ආරම්භ කිරීමටත් නාවික හමුදා වෙත දැනුම් දීලා තියෙනවා. අද නව ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 6 දෙනෙකුම මාලදිවයිනේ සිට පැමිණි අයයි. 5 දෙනෙකු කුවේට්හි සිට පැමිණ තිබූ අතර බංග්ලාදේශයේ සිට පැමිණි අයෙකුද ආසාදිතයෙකු ලෙස අද හඳුනා ගැනුණා. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1901 දක්වා ඉහළ ගියා. ඒ අතරින් තවත් 55 දෙනෙකු ගත වූ පැය 24 තුළ සුවය ලබා රෝහල් වලින් පිට යාමත් සමග 1342 දෙනෙකු පූර්ණ සුවය ලබා සිටිනවා. එය ප්‍රතිශතයක් වශයෙන් 70.59ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 548ක් වන අතර එය 28.83ක්. රට විවෘත කරලා සම්පූර්ණයෙන් විවෘත කරලා සති 3ක් ගත වුණත් කිසිම රෝගියෙක් සමාජය තුලින් වාර්තා වුණේ නැහැ. මේ රටක් විදියට අපි ලැබපු විශාල ජයග්‍රහණයක්. මේ රටින් මේ රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කර ගැනීම සඳහා සෞඛ්‍ය අංශවල දෙන උපදෙස් ඔබ පිළිපදමින් කටයුතු කරපු ආකාරය තවදුරටත් පවත්වාගෙන යන්නයි කියලා ඊටාම ගෞරවයෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා. පාකිස්තානයේ ලාහෝර් සිට ශ්‍රී ලාංකිකයින් 130 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණි අතර ඔවුන් නිරෝධායනට යොමු කිරීමට පෙර ගුවන්තොටුපළ පරිශ්‍රයේදීම PCR පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගැනුණා. මේ අතර රජයේ රෝහල්වල සායනික ඖෂධ සහ රජයේ ඔසුසල් වෙතින් ඇනවුම් කරනු ලබන ඖෂධ තැපැල් මගින් බෙදා හැරීම අද සිට නතර කළ බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. තැපැල් සේවාවේ සාමාන්‍ය රාජකාරී කටයුතු සහ ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂිත මැතිවරණ රාජකාරී කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු බැවින් සෞඛ්‍ය අංශයේ එකඟතාව මත මෙම තීරණයගත් බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් මගින් පෙන්වා දෙනවා. මේ අතර මාස 3ක පමණ කාලයක් වසක් දමා තිබූ උද්භිද උද්‍යාන සහ ජාතික වනෝද්‍යාන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරුණා. ඒ අනුව විල්පත්තු ජාතික වනෝද්‍යානයට මෙන්ම පෙරදිනිය උද්භිද උද්‍යානයටද අද දිනේම මහජනතාව පැමිණ සිටිනු දක්නට ලැබුණා. We are too much glad to visit as the first clients after quarantine for Yala Park. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශිත උපදෙස් වලට යටත්ව දෙහිවල ජාතික සත්වෝද්‍යානය සහ පින්නවල අලියානාථාගාරයත් අද සිට මහජනයාට විවෘත කෙරුණා. සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන අද ලක්ෂ 80 ඉක්මවා ගියා. වාර්තා වන සමස්ත ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 4,36,206ක්. මේ අතර ආසාදිතයන්ට ප්‍රමාණවත් රෝහල් පහසුකම් සැපීමට නොහැකිවීමෙන් ඉන්දියාව දැඩි ඛේදජනක තත්ත්වයකට මුහුණ පා සිටිනවා. කොවිඩ් වසංගතය ශූන්‍ය කළ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ චීනයේ බීජිං අගනුවරින් ඊයේ ආසාදිතයන් 57 දෙනෙකු හඳුනා ගැනුණා. ආසාදිතයින් වැඩිම පිරිසක් හඳුනාගත්තේ බීජිංහි ශින්ෆාඩි තොග වෙළඳපොළ ආශ්‍රිතවයි. අද තවත් ආසාදිතයින් 49 දෙනෙකු හඳුනා ගැනුණේ කොවිඩ් දෙවැනි රැල්ලක අවදානම තවත් ඉහළ නංවමින්. ඔවුන්ද ශින්ෆාඩි කොවිඩ් පොකුරට අයත් පුද්ගලයන්. බීජිංහි දිස්ත්‍රික්ක 6කින් මේ වන විට නව ආසාදිතයන් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව බීජිං අගනුවරට තදාසන් ප්‍රදේශ රැසක් අගුළු දමා ඇති අතර ශින්ෆාඩි තොග වෙළඳපොළ ආශ්‍රිතව ජීවත් වන 46000ක් පමණ කොවිඩ් පරීක්ෂණයට බඳුන් කිරීමටද තීරණය කර තිබෙනවා. කොවිඩ් ආසාදිතයන් 3,33,000 ඉක්මවා ඇති ඉන්දියාව මේ වන විට පත්ව ඇත්තේ දැඩි අසිරු තත්වයකටයි.
ඒ රෝගීන් සඳහා රෝහල් ඇඳන් ප්‍රමාණවත් නොවීම. එම ව්‍යසනයේ බරපතලකම කියාපාමින් ඊයේ කොවිඩ් ආසාදිතයෙක් ගිලන් රථයක් තුලදී මිය ගොස් තිබුණා. මේ තත්ත්වය තුල දිල්ලියේ කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා දුම්රිය මැදිරි 500ක් යොදා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. එරටින් අද වන විට වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9520ක්. මේ අතර රට මුළුමනින්ම අගුළු දමා තිබූ කාල සීමාවේ කොවිඩ් වසංගතය පිළිබඳ වාර්තා කළ මාධ්‍යවේදීන් 55 දෙනෙකුට පමණ විවිධ හිංසන සිදුව ඇති බව එරට හිමිකම් සහ අවදානම් විශ්ලේෂණ කණ්ඩායම නම් සංවිධානයක් පවසනවා. එම මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම ශාරීරික වදහිංසා සහ තර්ජනය කිරීමද සිදු කර ඇති බවත් මාධ්‍යවේදීන්ට ලොව අනාරක්ෂිතම කලාපයේ ඉන්දියාව බවත් එම වාර්තාවේ දැක්වෙනවා. වසංගතයෙන් දකුණු ආසියාවේ දෙවනුවට වැඩිම බලපෑම් එල්ල වූ රට පාකිස්තානයයි. එරටින් ආසාදිතයින් 1,44,000කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 2,729ක්. ජූලි මාස අවසානයේ වන විට පාකිස්තානයේ ආසාදිතයන් ගණන මිලියනය ඉක්මනු ඇති බවටයි එරට ක්‍රම සම්පාදන අමාත්‍ය අසාද් උමාර් අනතුරු අඟවන්නේ. කොවිඩ් වසංගතයට එරෙහි සටනේ පළමු විජයග්‍රාහී පියවර තබමින් පැරිස් අගනුවරද ඇතුළුව ප්‍රංශයේ සමස්ත ප්‍රධාන භූමියම කොළ කලාපයක් බවට ප්‍රකාශ කර තිබෙනවා. ඒ වසංගතය පිළිබඳ අනතුරු ඇඟවීමේ අවම මට්ටමේ නිවේදනය නිකුත් කරමින් ඒ අනුව අවන්හල් සහ භෝජනාගාර යළි විවෘත කිරීමටත් යුරෝපා රටවලට සංචාරය කිරීමටත් ප්‍රංශ වැසියන්ට අවසර හිමි වනවා. තාමත් ලොව වැඩිම බලපෑමට ලක් වූ රට වන්නේ ඇමරිකාවයි. එරට මුළු ආසාදිතයන් ගණන 21,62,000කට අධිකයි. වාර්තා වන කොවිඩ් මරණ ගණන 1,17,853ක්. එසේ තිබියදී එළඹෙන සෙනසුරාදා මැතිවරණ ප්‍රචාරක රැලියක් පැවැත්වීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් කර තිබෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ විරෝධය මැදයි. අප්‍රිකානු රටක් වන ඝනාවේ සෞඛ්‍ය ඇමති ක්වාකු අජමන් මේනුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. කොළඹ ජාතික රෝහලේ මුදල් කොල්ලේ ව්‍යර්ථ කළ පොලිස් නිලධාරියාට මරු කැඳ වූ රියානුතර සම්බන්ධයෙන් චෝදනා එල්ලවන සැකකාර නීති සිසුවා ජුනි 19 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. අනතුරින් මියගිය රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල් සිතුම් අලහප්පෙරුම් මහතාගේ දේහය අද පොළොන්නරුවේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. එමෙන්ම මියගිය කොස්තාපල්වරයා ඊයේ සිට බල පැවැත්වෙන පරිදි පොලිස් සැරෙන්දුරයට උසස් කෙරුණු බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කළේ. ඉකුත් ජුනි 11 වෙනිදා රාත්‍රියේ තුම්මුල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් ඩිෆෙන්ඩර් රථයක ගැටී සිදු වූ අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් 22 වෙනිදා පොලිස් කොස්තාපල් සිතුම් අලහප්පෙරුම මහතා ජීවිතක්ෂයට පත් වුණා. ඔහු පසුගිය ජුනි 9 වෙනිදා කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ 79ක මුදලක් මංකොල්ලකා පලා ගිය කොල්ලකරු හඹා ගොස් අත්අඩංගුවට ගත් නිලධාරීන්ගෙන් එක් අයෙක්. පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක පුද්ගලෙක් වන ඔහු දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයයි. පොලිස් කොස්තාපල්වරයාගේ දේහය අද අලුයම 1:30ට පමණ පොළොන්නරුව සෙවණපිටිය ගිනිදමන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ආවා. ඒ කොළහරේ හතහමාට විතර තියුවේ මම අද ටිකක් පරක් වෙනවා ඔෆිස් එකේ වැඩ ටිකක් තියෙනවා මම ඒක ඉවර කළා තමයි යන්නේ කිව්වේ ඒකට එච්චරයි කිව්වා මොනවත් මට කතා පුරා පොඩිකට උදව් කරන්නේ මම ඕනේ කෙනෙකුට හිනා කතා නේ පොඩ්ඩ විදිහකට මගේ පුතා කරපු දීර කියලා ඇත්තටම මට ආඩම්බරේ මේව ටිකේ මම දී කරන්නේ මගේ පුතාට වෙච්ච දේ තවත් කෙනෙකුට නොවන විදිහට අසාධාරණ ඩිටෙක්ටිව් බෙනත්තන් එච්චර. පොලිස් කොස්තාපල්වරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන බදාදා සවස ගිනිදමන පොදු සුසාන භූමියේදී පොලිස් ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි. අනතුරින් තුවාල ලද අනිත් පොලිස් නිලධාරියා මේ වන විටත් කකුල්වලට සිදු වූ බරපතල තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ අතර අනතුරු සිදුවන අවස්ථාවේ අදාළ ඩිෆෙන්ඩර් රථයේ පැදවූ 24 හැවිරිදි නීති ශිෂ්‍යයා අද කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී අතිරේක මහේස්ත්‍රාත් එස් ප්‍රභාකරන් මහතා නියෝග කළේ සැකකරුව ජුනි 19 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. අධිකරණය ලබන 19 වෙනිදා දක්වා මේ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළා. තනාත වෙලා තියෙනවා අදාළ ශ්වසන වායු පරීක්ෂණය මගින් ඔහු මත්පැන් පානය කරලා තිබෙන බව. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ සැකකරු කොයි ප්‍රදේශයක සිට පැමිණියාද, ඒ පැමිණි මාර්ගයේ CCTV දත්ත මොනවද, ඒ වගේ මීට අදාළ අනිකුත් තාක්ෂි මොනවද මේ සියල්ල ගැන විමර්ශනයක් කරන්න තුවාල ලැබපු තවත් පොලිස් කොස්තාපල්වරයෙක් තවදුරටත් ප්‍රතිකාර ලබනවා ජාතික රෝහලේ. ඔහුගෙනුත් පූර්ණ ප්‍රකාශය තාම ලබා ගන්න නැහැ. ඒ ප්‍රකාශයත් අරගෙන මේ විමර්ශන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
වැල්ලවත්ත පරණ හැව්ලොක් මාර්ගයේ සිදු වූ රියා අනතුරකින් 41 හැවිරිදි තිදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගොස් ඇත්තේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ දියණියයි. ඊයේ පස්වරු 5:30ට පමණ වැල්ලවත්ත පරණ හැව්ලොක් මාර්ගයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිටදී මෙම රියානතුර සිදු වුණේ මෝටර රථ දෙකක් එකිනෙක ගැටීමෙන්. අනතුර සිදුවන ආකාරය අසල වෙළඳසැලක සවිකර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ඇය රියදුරු අසුනට යාබද අසුනේ සිට තිබෙනවා. අනතුර සිදු වූ අවස්ථාවේදී එක් මෝටර රථයක් පැද වූ පුද්ගලයා සිය බිරිඳට කෘත්‍රිම ශ්වසනය ලබා දීමට කටයුතු කළේ මෙලෙසින්. කෙසේ වෙතත් එම කාන්තාව අනතුරු සිදු වූ අවස්ථාවේදීම මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. මෙලෙස මියගොස් ඇත්තේ ගොරකපිටිය පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වීනාවී සුලක්කනා මාපිටිගම නැමැති 41 හැවිරිදි තිදරු මවක්. ඇය ප්‍රකට චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ දියණියයි. බෙල් ටික මේ හිර වෙලා යකි බෙල්ලේ මේ කල්බෝවෙල හොස්පිටලට ගියා. ඒ යනකොටත් දුව නැති වෙලා හිතාගන්න බෑ මෙච්චර වේගෙන් මේ වගේ පාරක යන්න පුළුවන්ද කියලා. මේ තනිව කරම මේ හයිවේ එක යන විදිහට කාර් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ දරුවන් තුන්දෙනාට ඒ අම්මාව අපව දෙන්න පුළුවන් දෙයක් කොහොමද ඒ අඩුව පිරිමසාලන්නේ? ඒක හිතාගන්න බැරි දෙයක්. අදාළ මෘත ශරීරය මේ වන විට පෞද්ගලික මල් ශාලාවක් වෙත බහර දී තිබෙනවා. අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. පාස්කු හිරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ එල්ල කළ සහරන් හෂීම් සමග කාත්තන්කුඩි නගරයේ තෞහීද් ජමාත් ශාඛාවක් ආරම්භ කළ අබ්දුල් රාසික් නැමැත්තා අද වන විටත් රට තුළ අන්තවාදය පතුරවමින් නිදැල්ලේ සැරිසරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ ඥානසාර හිමියන් පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ මෙරට තුළ ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත කිරීමට අවැසි මැද පෙරදිග රටවල සහාය ලබා ගැනීමට හිටපු අමාත්‍යවරයෙක් මැදිහත් වී ඇති බවයි. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි ලබා දීම සඳහා පැමිණියේ අද දෙවන දිනටයි. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පැහැදිලි කළේ මෙරට තුළ මුස්ලිම් වියතුන් සිටින ජමීතුල් උලමා සංවිධානයේද බහුතර සමාජිකයින් පිරිසක් ජමාතේ ඉස්ලාම්, ඉහ්වාන් මුස්ලිම්, තෞහිද් ජමාත් සහ තබ්ලිග් ජමාත් යන අන්තවාදී මතයන් අනුගමනය කරන්නන් බවයි. එසේම එම සමාජිකයින්ට අදාළ අන්තවාදී මතයන් මෙරට තුළ ව්‍යාප්ත කිරීම සඳහා අවැසි මැද පෙරදිග රටවල සහාය ලබා ගැනීමට එවකට පැවති රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු සහාය වී ඇතැයිද උන්වහන්සේ කොමිසම හමුවේ අනාවරණ කළා. එහිදී ජනාධිපති කොමිසම අදාළ අමාත්‍යවරයා කවුරුන්දැයි විමසීමක් කළද ඥානසාර හිමියන් සඳහන් කළේ තමන් ඒ ප්‍රසිද්ධියේ පැවසීම නිසා සිරගත විය හැකි බැවින් ඒ ජනාධිපති කොමිසමට ලිඛිතව ලබා දිය හැකි බවයි. ඒ අනුව ජනාධිපති කොමිසම උන්වහන්සේගෙන් එම නම ලිඛිතව ලබාගත් අතර උන්වහන්සේ එහිදී සඳහන් කළේ අදාළ සිදුවීමට සම්බන්ධ අමාත්‍යවරයා විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන්ද චෝදනා ලැබූ එක් බවයි. එසේම මෙහිදී ඥානසාර හිමියන් විසින් ශ්‍රී ලංකා තෞහිද් ජමාත් සංවිධානයේ ලේකම්වරයාව සිට අද වන විට සිලෝන් තෞහිද් ජමාත් සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කරන අබ්දුල් රාසික් නැමැත්තා 2016 නොවැම්බර් මාස 13 වැනිදා සතියන්ත පුවත්පතකට ලබා දී ඇති සම්මුඛ සාකච්ඡාවක් ජනාධිපති කොමිසමේ අවධානයට යොමු කළා. එහිදී ඥානසාර හිමියන් සඳහන් කළේ මෙම අබ්දුල් රාසික් නැමැත්තා යනු සහරන් හෂීම් සමග කාත්තන්කුඩි ප්‍රදේශයේ ශ්‍රී ලංකා තෞහිද් ජමාත් සංවිධානයේ ශාඛාවක් බිහි කිරීමට මුල් වූ පුද්ගලයා බවයි. එසේම කුඩා දැරියන් විවාහ කර දීම සම්බන්ධයෙන් වූ මුස්ලිම් නීතිය වෙනස් කිරීමට මෙරට රජයගත් පියවරකට එරෙහිව මෙම තැනැත්තා මාලිගාවත් ප්‍රදේශයේ පැවැත් වූ උද්ඝෝෂණයකට අදාළ වීඩියෝ දර්ශනයක්ද ඥානසාර හිමියන් විසින් ජනාධිපති කොමිසමට ඉදිරිපත් කරනු ලැබුවා. අපේ උරුම නීතිය විශ්ව දේව නීතිය අපට ඕනේ මුස්ලිම් කාන්තාවන්ගේ විවාහ වයස අවුරුදු 12යිලු. වයස අවුරුදු 12 කියන්නේ පිතා කුඩා ලදරුවන් නොවේද? කුඩා ළමුන්ව විවාහ කරලා දෙන එක හොඳ නෑ නේද කියලා ඉල්ලනවා. විවාහ වෙන්න නම් වයස ඉවරන්න බෑ. කාන්තාවන්ට විවාහක වයසට ස්ථාවරයක් පනවන්න කියලා ඉස්ලාම් ධර්මය කියපු එම නීතිය තමයි අද මුස්ලිම් නීතිය තිබෙන්නේ. කාගේ තුමනාවට අපේ නීති වෙනස් කරන්න බෑ.
කාටත් වෙනස් කරන්න දෙන්නෙත් නෑ. පුළුවන් නම් වෙනස් කරලා බලපන්. කෙසේ වෙතත් මෙවැනි අන්තවාදී මතවාද ප්‍රසිද්ධිය දැරූ සිලෝන් තෞහිද් ජමාත් නමින් සංවිධානයක් පවත්වාගෙන යන අබ්දුල් වාසික් නැමැත්තා මේ වන විටත් මෙරට තුළ අන්තවාදී මතවාද ප්‍රචාරය කරමින් නිදැල්ලේ සැරිසරන බව ඥානසාර හිමියන් ජනාධිපති කොමිසමට ප්‍රකාශ කළා. ජාතික නායකත්වයක් බිහිවන්නේ නම් එය බිහිවන්නේ එක්සත් ජාතික පක්ෂය තුළින් පමණක් බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී. එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ග්‍රීන් බ්ලඩ් සංවිධානයේ නියෝජිතින් සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. How do you wish to develop next generation leaders from UNP for the country? I want the next generation leaders to come up, but we must remember one thing. The next generation has lost faith in the political system of Sri Lanka. A few months back, they want to dump all 225 of us in the Diyavanna. That's the start. They are looking for something new that will work. Even that the presidential election, they elected a non-political candidate, but the results have not come yet. So firstly is, we are giving you a choice of candidates. There are new faces and old faces. If you don't like old face, keep it out and go for the new faces. Ilinda from Candy asking a question in Sinhala. ඔබතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමාට සන්දානයක් හදන්න එන්න කිව්වම මේ මිනිස්සයා මෝඩයෙක් වගේ අලුත් පක්ෂයක් හැදුවා. ඔබතුමාට මේ ගැන මොනවද කියන්න තියෙන්නේ? ඇයි ඔබතුමා මෙච්චර කල් මේ වගේ මිනිස්සෙක් පක්ෂයෙන් එලවලා දාන්න නැතුව ආරක්ෂා කළේ? හැම එක්කෙනාම අපි තියාගෙන වැඩ කළා. තරුණයාට අනාගතයක් දෙන්න මට උවමනා වුණා. ඒත් මේ එක්සත් ජාතික පක්ෂය ඇතුලේ අපි දන්නවා ප්‍රේමදාස ජනාධිපති ජනාධිපති වෙන්නේ නැහැ වෙන එක පක්ෂයෙන් ආවත්. මේ පක්ෂයෙන් තුලින් තමයි යන්න තියෙන්නේ. අපි සන්දාන ගත කරලා වැඩ කරනවා, පක්ෂ ගත කරලා වැඩ කරන්නේ නැහැ. ඒ නිසා දැන් අපි එනවා එක්සත් ජාතික පක්ෂය හැටියට. අපි ඒකේ පෙන්නනවා මුස්ලිම් නායකයොත් එක්සත් ජාතික පක්ෂය. දෙමළ නායකයොත් එක්සත් ජාතික පක්ෂය. සිංහල අයත් එක්සත් ජාතික පක්ෂය. ශ්‍රී ලාංකික අනන්‍යතාවය, ආගමික නිදහස, බුද්ධ ආගමේ ප්‍රමුඛ ස්ථානය ඒවා පිළි අරගෙන යන්න එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණයි. ඉදිරි මැතිවරණවලදී සමගි ජන බලවේගයේ අපේක්ෂක ලයිස්තුවෙන් 25ක් තරුණයන් සඳහා වෙන් කරන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළා. සමගි ජන බලවේගයේ තරුණ ව්‍යාපාරය වන සමගි තරුණ බලවේගය එළි දැක්වීම අද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඒ කෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකදී පහුගිය ජනාධිපතිවරණයේදී අපි තරුණ ප්‍රඥප්තියක් අත්සන් කරා. තාරුණ්‍යයේ පරිවර්තනය නමින් අපේ බලාපොරොත්තුව මැතිවරණ ජයග්‍රහණයත් සමග මේ ප්‍රඥප්තිය පාර්ලිමේන්තු රෙගුලාසි සහ අනෙකුත් ක්‍රියාදාමයන් තුලින් රටේ නීතිය බවට පත් කරා. 125ක කාන්තා අනිවාර්ය මන්ත්‍රී නියෝජනත්වයක් රැකගන්නා අතරතුර අපි 125ක අපේක්ෂකත්ව අවස්ථාවක් අපේ රටේ තාරුණ්‍යයට ලබා දෙන්නට අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා පමණක් නෙවෙයි ජනතා ආශිර්වාදයෙන් බලය ලබා දුන් අවස්ථාවේදී එය රටේ නීතියත් බවට පත් කරනවාමයි කියන එක මේ අවස්ථාවේ අපි සඳහන් කරන්න කැමැතියි. මැතිවරණ මෙහෙවන ජාතික මැතිවරණ කමිෂන් සභාවේ සමාජිකයන් අතරද ද්විත්ව පුරවැසි භාවයක් සහිත පුද්ගලයෙකු සිටීම පුදුම සහගත තත්ත්වයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද පෙරවරුවේ පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තිබෙන නීති තත්ත්වය තමයි ද්විත්ව පුරවැසිකමක් තියෙන පුද්ගලයෙකුට මැතිවරණය තරම් කරන්න බෑ. හැබැයි පුදුම සහගත තත්ත්වය තමයි සම්පූර්ණ මැතිවරණය සංවිධානය කරන. ඒ පිළිබඳ සමස්ත වගකීම බාර ගන්නා ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙක් හැටියට කටයුතු කරන්න පුළුවන් ද්විත්ව පුරවැසි. ඉතින් මේක පරස්පර නැද්ද? අපේ පක්ෂයේ මහලේකම් සාගර කාර්යවසම් මැතිතුමා ලිඛිතව පැමිණිල්ලක් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළා. අද වෙනතුරු ඒකට පිළිතුරක් නැහැ. මේ ਸਰව බලධාරී මේ රටේ ඡන්දදායකයන්ට කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා කියලා. ඒ මම වගකීමෙන් කියනවා හූල් මහත්තයා ඒ ප්‍රකාශය කළා. කොහොමද සාධාරණ නිදහස් මැතිවරණයක් පවත්වන්නේ? ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයක් කළා.
මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගන්න ඉස්සෙල්ලා කොළ එළියක් ලබා ගන්න ඕනේ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය. තාමත් භයානක පූර්වාදර්ශයක්. මේ රටේ අපි තව දේවල් විදේශීය ආයතන වලට පවරා දීම කිසිසේත් හොඳ දෙයක් නෙවෙයි. මේ ඔක්කොම වෙනස් කරන්න ඕනේ. මැතිවරණ කොමිෂන් සභාව ගත යම් පියවර අපි හිතනවා සතුටුදායක නැහැ කියලා. එම නිසා දැන්වත් මැතිවරණ කටයුතු සම්බන්ධ වැඩ මීට වඩා විවෘත ලෙස සාධාරණ ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් කෙරෙයි කියලා අපේ බලාපොරොත්තුවක් විශ්වාසයක් තිබෙනවා. නවසීලන්තයේ ඉන්න අගමැතිවරියක් නෙන්නේ. දැන් එහිදිත් මේ ලංකාව සමානව සිද්ධියක් වුණා. විපක්ෂයේ අය කියනවා මේ මැතිවරණ තියන්නම එපා කියලා. හැබැයි ඇය ඍජුව කියනවා කිසිම හේතුවක් නිසාවත් මේ මැතිවරණේ කාල් දාන්න බැහැ කියලා. මං හිතන්නේ වාසනාවකට මේ නවසීලන්තේ මැතිවරණ කොමිසමක් නැතුව ඇති. ඒකයි. අවාසනාවකට වගේ අපේ ඉන්නේ ස්වාධීනයි කිව්වට ස්වාධීන නොවන පුද්ගලයොත් අඩංගු මැතිවරණ කොමිසමක් අපිට ලැබුණාම ඉතින් මේක තමයි ඇතිවෙන තත්ත්වය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ උත්සවයක් නවතා දැමීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් අද පියවර ගත්තා. ඒ මැතිවරණ කාල සීමාවකදී එවැනි උත්සව පැවැත්වීමට නීතිමය හැකියාවක් නොමැතිවීම හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2019 වසරේ විශ්වවිද්‍යාල වරම් ලද සිසු සිසුවියන් ඇගීමේ උත්සවයක් අද පෙරවරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී පැවැත්වීමට සූදානම් කර තිබුණා. කෙසේ වෙතත් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැමිණ උත්සවය ආරම්භ කිරීමට පෙරම එය නවත්වන ලෙස දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සභාව අමතා ඒ බව දන්වා සිටියා. ආදරණීය දරුවනි, අද මේ ස්ථානයේදී ඔබට ඉතා වටිනා ත්‍යාග සහ තිළිණ ප්‍රදානයක් කිරීමටයි මම මේ වැඩසටහන යොදාගෙන තිබුණේ. නමුත් මේකට විරුද්ධව පැමිණිල්ලක් කරලා තිබෙනවා. ඒ අනුව මැතිවරණ කොමිසමේ නිලධාරී මහත්වරු පැමිණ තිබෙනවා මේ ස්ථානයට. ඒ අනුව මේ පැවැත්වීමට නීත්‍යානුකූලව මෙහැකි කියලා එතුමන්ලා මට දන්වලා තිබෙනවා. අගෝස්තු 5 වෙනිදාන් පසුව ওই දරුවන්ට ගෙවල් වලට ඒ සහතික තිළිණක් සියල්ලම එවනවා. මම හිටපු ජනාධිපතිවරයෙක් විදියට කිසිසේත්ම නීතියෙන් පිටස්කරව කටයුතු කරන්නේ නැහැ. මම ඊටාම නීතිගරුකව කටයුතු කරන කෙනෙක්. මම මේ ස්ථානයේ පිටව යනවා. ඔබට දෙන්න තිබුණු පැයගේ තිළිණ සහ සහතිකපතු මෙතනින් ඉවත් කරගෙන යනවා. හොඳයි. මේ අතර ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. එක්සත් ජාතික පක්ෂය කරන්නේ අපිට අභියෝග කරනවා වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ දෙකට බෙදිලා සිරිකොතේ බලය අල්ලගන්නේ කොහොමද කියන එක තමයි ඒ අයගේ මැතිවරණ ව්‍යාපාරයේ තේමා වෙලා තියෙන්නේ. මට මතක් වෙන්නේ ආණ්ඩුවේ අය ජනාධිපතිවරණ ඉවර වෙච්ච ගමන් කිව්වේ අපි 3න් 2ක් ගන්නවා කියලා. තව ටිකක් දවස් යනකොට කිව්වා අපි 125ක් ගන්නවා කියලා. ඊයේ පෙරේද ආණ්ඩුවයි කියන බහුතරය ගන්නවා. සමගි ජන බලවේගය අපි ජයග්‍රාහී ගමනක් ගෙනියන්න අවශ්‍ය සංවිධාන කටයුතු දැන් මේ වගේ යනවා. මම අභියෝගයක් කරනවා. පුළුවන් නම් එක්සත් ජාතික පක්ෂයටයි, ඔය සජිත්ගේ පක්ෂයටයි, ඊගාවට ඔය ඉන්න TNA එකටයි, අනුර කුමාරලාටයි ඔක්කොටම එකතු වෙලා පුළුවන් නම් 75ක් ගන්න කියලා. අපි 150කට වඩා එකක් හරි වැඩියෙන් ගන්නවා කියලා අපි තමුන්නාන්සලට ප්‍රතිඥාවක් කරනවා. අපිට ලැබෙන තිබිච්ච සංඛ්‍යාවල් අඩු වෙන්න පුළුවන්. ඒක ඉතින් කියන්න බෑ. බලමු ඡන්ද ඉවරුනම. බලය අල්ලන්න ගිහින් තමයි හොම්බ බිම යනගත්තේ. ඉතින් ඒක නිසා ඒව ගැන කලබල වෙන්න එපා. එහෙම ගන්න බෑ. නීතියක් තියෙනවා, රෙගුලාසියක් තියෙනවා, ව්‍යවස්ථාවක් තියෙනවා. ඒව එක යනවා මිසක් මේ කොහෙවත් යන හාල්පාරු වලට ඇවිල්ලා සිරිකොත අල්ල ගන්න දෙන්නේ නැහැ. මේ වෙනකොට ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා බාර දුන්නු කීප දෙනෙකුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක සාකච්ඡා කරා සහයෝගය ප්‍රකාශ කරලා. නමුත් අපි ඒවට ඉක්මන් වෙන්නේ නැහැ. අපි ඉන්න සතිවල මේ පෙරලි දිහා අපිට බලන්න පුළුවන් වේවි. අපි වෙන වෙන මූලස්ථාන අල්ලන්නවත් වෙන වෙන ස්ථාන අල්ලවන්නවත් පක්ෂ කාර්ය අල්ලන්නවත් පක්ෂ අල්ලන්නවත් නෙමෙයි සටන දෙන්නේ. අපේ සටන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටවන. ඒ සටන අපි දෙනවා. රුපියල් 20ක් දෙන්න කැමති නම් ඕන කෙනෙකුට ආපහු සමාජිකත්වය ගන්න පුළුවන්.
විනය කඩකර කෙනෙක් සම්බන්ධයෙන් වුණත් ආපහු කෘත්‍යාධිකාරී මණ්ඩලයට දාලා ඒ ගැන සලකලා බලන්න පුළුවන්කම තියෙනවා. සමගි ජන බලවේගය හැදුනේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවක් අනුව. ඉතින් ඒක නිසා එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් කුලල් කා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. අපි ඔක්කොම එක වල්ලේ පොල්. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් ඉදිරියට යනවා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන්. හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාටිලි චම්පික රණවක, අර්ජුන රණතුංග සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසකට දේශපාලන පරිගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිසම අද නොතීසි නිකුත් කළා. ඒ ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් පිළිබඳව කොමිසම සිදු කරන පරීක්ෂණයකට අදාළව සාක්ෂි ලබා ගැනීම සඳහායි. ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද 5 වන දිනටත් පෙනී සිටියා. ඇවන්ගාඩ් සමාගමට අයත් MV මහනුවර නෞකාව අත්අඩංගුවට ගැනීමෙන් පසුවද රැකිය අවස්ථා ඉල්ලා රජයේ අමාත්‍යවරුන්ගෙන් තමාට ලිපි රැසක් ඉදිරිපත් වූ බව ඒ මහතා මෙහිදී පැවසුවා. සේනාධිපති මහතා කොමිසමට ප්‍රකාශ කළේ ඇවන්ගාඩ් සමාගමට පෙර මුහුදු ආරක්ෂණ සේවය ලබා දුන් ශ්‍රී ලංකා නාවික හමුදාව 2009 සිට 2012 වසර දක්වා එම සේවාවලින් රුපියල් බිලියන 1.8ක් උත්පාදනය කර ඇති බවයි. කෙසේ වෙතත් 2012 වසරේ සිට 2015 දක්වා වූ කාල සීමාව තුළ අදාළ මුහුදු ආරක්ෂණ සේවා ඇවන්ගාඩ් සමාගම යටතේ සිදු කිරීමෙන් රුපියල් බිලියන 11.4ක් උපයා ගැනීමට හැකි වූ බවත් එම මුදලින් රුපියල් බිලියන 4ක් රාජ්‍ය ඇතුළු අනුබද්ධ ආයතනවලට ගෙවා ඇති බවත් ඔහු කොමිසමට ප්‍රකාශ කළා. මෙම දේශපාලන නඩුව පිටුපස සිටි රාජිත සේනාරත්න, පාටලි චම්පික රණවක, අර්ජුන රණතුංග සහ අනුර කුමාර දිසානායක යන දේශපාලනඥයින්ගේ අරමුණ වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අභූත චෝදනා නගා ඔහුව සිරගත කර ඔහු දේශපාලනයට පෙවිසීම වැළැක්වීම වන බවද නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ජනාධිපති කොමිසම නියෝග කළේ මෙම නීති කෘත්‍ය සම්බන්ධයෙන් ද්වේෂ සහගතව ක්‍රියා කළ බව පැවසෙන පිරිසට නොතීසි නිකුත් කිරීමටයි. යනුව රාජිත සේනාරත්න, පාටලි චම්පික රණවක, අර්ජුන රණතුංග සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් කොමිසම හමුවේ පෙනී සිටි න්‍යාය ජනාධිපති කොමිසම නොතීසි නිකුත් කළා. ඊට අමතරව හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඇතුළු නාවික හමුදා නිලධාරීන් පිරිසක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්, අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර සහ රාජ්‍ය ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර ඇතුළු පිරිසට ඉදිරි දිනකදී කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටද නොතීසි නිකුත් කෙරුණා. මම ප්‍රකාශ කර සිටිනවා ඊළඟ දිනේදී ලංකාවට GSP ආධාරය නැතුව නැටි රාජිත සේනාරත්න විසින් එම නැව් සමාගමේ 40%ක් අයිති චීන දායකයාට උපදෙස් දීලා තියෙනවා නීති විරෝධී ලෙස කටයුතු කරන්න කියලා. ඒ උදාහරණයක් ඔබ්සර්වේෂන් නැත්තම් නිරීක්ෂණ නිලධාරීන් නොදයන්නත් VMS කියන වෙසල් මොනිටරින් සිස්ටම් කියන එකත් හයික් නොකරන්නත් සහ මෝදේ ඉඳලා නීති විරෝධී ලෙස නැව් වලට මාළු පටවන්නත් මගේ ආරක්ෂක නිලධාරීන්ගේ කට උත්තරත් ඊළඟට ඒ වීඩියෝ පටයත් මම ඊළඟ එකේදී 17 වෙනිදා උදේ පළවෙනි දේ කරන්න ඉදිරිපත් කරනවා. බලාගෙන ඉන්න මම මේ ලංකාවට වෙච්ච අපරාධය පෙන්වන්න. දැන් තවත් පුවත් කිහිපයක්. පොලිස් හා යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳ කොවිඩ් ආසාදිතයින් පරීක්ෂා කරන මුවාවෙන් රාත්‍රී කාලයේ නිවෙස් වෙත ගොස් සොරකම් සිදු කළ සංවිධානාත්මක කල්ලියක දෙදෙනෙකු කොටු කර ගැනීමට කොච්චිකඩේ පොලිසිය ඊයේ සමත් වුණා. මේගමුව කොච්චිකඩේ කෝන්ගොඩමුල්ල ප්‍රදේශයේ නිවාස රැසකට පසුගිය දිනවල රාත්‍රී කාලයේ පැමිණ ඇති මොවුන් නිවැසියන් කාමර තුල සිර කර බියවද්දා රුපියල් ලක්ෂ 10ක මුදලක් හා ලක්ෂයක වටිනාකමකින් යුත් රත්රන් භාණ්ඩද පැහැරගෙන ගොස් තිබෙනවා. පොළොන්නරුව වැලිකන්ද එළුම්වැව ගම්මානයේ ස්ථාන කිහිපයක කපුටන් රැසක් මිය යාමේ සිද්ධියක් වාර්තා වනවා. කපුටන්ට යම් විෂක් ශරීරගත වී ඇතැයි සැකය මත ප්‍රදේශවාසීන් පිරිසක් මරණාසන්නව සිටි කපුටන්ට පොල් කිරිපුවා ඔවුන් බේරා ගැනීමට උත්සාහ කරන ආකාරයයි මේ. පොල්ගස්සෝ විට රිලාවල මන්සන්දියේ අද සිදු වූ රියානතුරක් CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මනස තිරණ ආරම්භ කළ මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදා දෙන්නේ ජාතික ක්‍රියාන්විතය 7 වෙනි දිනටත් අද ක්‍රියාත්මක වුණා. මේ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනද මනුසත් දෙරණ සමග අත්වැල් බැඳගෙන සිටිනවා. COVID-19 වෛරස් අවදානම පවතින පසුබිමක මෙරට ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මුඛ ආවරණ මිලියනයක් නොමිලේ බෙදාදීමේ වැඩසටහන
මනුසත් දෙරණ පසුගියදා ආරම්භ කළේ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනද සමගින්. ඒ අනුව දිවයිනේ පොදු ස්ථාන රැසක මුඛ ආවරණ බෙදාදීම අප සිදු කරන අතර අද ගම්පහ දිස්ත්‍රික්ක මහරෝහල ඉදිරිපිට මුඛ ආවරණ බෙදා දුන්නේ මෙලෙසින්. අපි හැමතිස්සෙම ලංකාවේ මේ වගේ සත්කාරකවලට දායක වෙනවා. ඉතින් අපි ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මු ආවරණ පැළඳීමත් එක්කම දෑත් පිරිසිදුව තබා ගන්න. ඊට අමතරව සමාජ දුරස්ථභාවය තියාගෙන මේ කොවිඩ් උවදුර ලංකාවෙන් තුරන් කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඇත්තටම මේ රටේ පවතින මේ කොරෝනා තත්ත්වයත් එක්ක මේ මනුසත් දෙරණයි මේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයයි මොබිටෙල් ආයතනයයි මේ සමාජය වෙනුවෙන් කරන මේ සත්කාරයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මෙලෙස අප සමග එක්ව මෙම ජාතික ක්‍රියාන්විතයට දායකවීමට ඔබත් කැමති නම් මෙම දුරකථන අංකය ඔස්සේ අප අමතන්න. 0.71-116-488. ඒ සමගින් 6:55 ප්‍රධාන ප්‍රතිපකාශ නිමාවට පත්වෙනවා. සුබරාත්‍රි.